හොඳයි 6 වසර දරුවොත් එක්ක අපි අද දවසේ කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. පළමුවෙනි මාතෘකාව පළවෙනි පාඩම ජෛව ලෝකයේ අසිරිය කියන මාතෘකාවෙන් තමයි අපි අද මුණ ගැහෙන්න හදන්නේ. ඉතින් මේ වෙනකොට අපි පාඩම් අවස්ථා 8ක් කතා කරලා තියෙනවා. මේ කතා කරන්න හදන්නේ 9 වෙනි අවස්ථාව. දැන් බලමු අපි මොනවද වෙලා තියෙන්නේ කියලා. අපි අවසාන ලියපු මාතෘකාව තමයි ශාක විවිධත්වයේ යටතේ ශාක පත්‍රවල ශාක කොළවල වෙනස්කම් තමයි කතා කරන්න මාතෘකාව ලියලා තියෙන්නේ. ශාක පත්‍ර විවිධත්වය කියලා ලියලා තියෙනවා. දැන් අපි කිව්වා ඔයගොල්ලන්ට ගේන්න කියලා මොනවාද? කොස් කොළයක්, ඒ වගේම නැත්නම් වද කොළයක්, කොල් කොළයක්, ඒ වගේම තන කොළයක්, මේ වගේ ශාක පත්‍ර කීපයක්, ඒ වගේම කරපිංච වාගේ කොළයක් එහෙම එකතු කරගන්න කියලා කිව්වානේ. දැන් බලමු අපි ඉස්සෙල්ලාම මේ ශාක පත්‍රයක කොටස් ටික අඳුර ගන්න ඉස්සෙල්ලා. මම බෝඩ් එකේ අඳිනවා මේක. කොළ පත්‍රයක් මම අඳිනවා. මෙන්න තියෙනවා. ඉතින් තියෙනවා වල කවුරුත් දන්නේ 4 5 පන්තිවල ඉගෙනගෙන තියෙනවා. මේ තියෙන වෘත්තය කියන්නේ මේකට නටුව කියලානේ. ඒ වෘත්තයේ තියෙන ඊගාවට මෙන්න තියෙනවා මේ ආකාරයට කොටසක් තියෙනවා. ඔය කොටස අපි අඳුන්වනවා මොනවා කියලාද? පත්‍ර තලය කියලා කියනවා. පත්‍ර තලය. මේ කොටස අපි හඳුන්වනවා කවුද? පත්‍ර ධාරය කියලා කියනවා. ඒ කියන්නේ මෙතනම කොටස තියෙනවා. මේකට කියනවා අපි පත්‍ර අග්‍රය කියලා කියනවා. මේවා 4 පන්තියේ 5 පන්තියේ පරිසරයේ පාඩමට ඉගෙනගත්තු දේවල්. මේ මතක් කිරීමක් තමයි අපි නැවත කරන්නේ. 6 පන්තියේ මේ ටික කතා කරන්න මේ මාතෘකාවට නැහැ. හොඳයි. දැන් ඊගාවට බලන්න ඔයගොල්ලෝගේ අතේ තියෙන කොස්කොලේ දිහාව මෙන්න මේ ආකාරයට ඔය සිහින් පන්තුමය ආකාරයට මෙන්න මේ විදිහට විහිදිලා ඇති. මේක තවදුරටත් මේ ආකාරයටත් බෙදීලා ඇති, ගොඩකට බෙදීලා ඇති. කොහොම බෙදීලා ගිහිල්ලා ඇති. ඒ ආකාරයට බෙදීලා තිනවා. මේක දැලක් විදියට අපිට පේන්නේ. මේක මගේ දා කිව්වේ නෑ. ඔයාලා පස්සේ අරගන්න මොකද්ද? දි รา පු කොස් කොලයක් උණු ගොඩවල් වල ඇති. එකක දිරපු කොස් කොලේ ගන්න. ඒතර අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ කොටස දැලක් වාගේ තියෙන විදිය. මේකට කියනවා අපි ප්‍රධාන නාරටිය කියලා. ප්‍රධාන නාරටිය කියලා කියනවා. මෙව්වට අපි කියනවා ශාකා නාරටි. මේක දැලක් විදිහට තියෙන නිසා අපි මේක කියනවා ජාලාකාර ශාකා නාරටි කියලා කියනවා. ජාලාකාර ශාකා නාරටි. ඊළඟට මොනවාද වෙලා තියෙන්නේ? ඔගොල්ලෝ ගත්තු තනකොළේ හරි පොල් කොළේ හරි බලන්න මෙන්න මේ විදිහට හීනි දිගටිවට ඒකේ මේ ආකාරයට තියෙනවා පොල් කොළේ ඉරටුව කියලා කියන්නේ. ප්‍රධාන නාරටිය මේ තියෙන්නේ. එක වෘත්තය දෙන්නේ මේ තියෙන පත්‍ර තලය, මේ පත්‍ර ධාරය, මේ තියෙන පත්‍ර අග්‍රය. දැන් මෙයාගේ කොහොමද තියෙන්නේ? නාරටි තියෙනවා. ප්‍රධාන නාරටියට සමාන්තරව තමයි තියෙන්නේ
අර ප්‍රධාන නාට්‍යයේ බෙදිලා නැහැ. හොඳට බලන්නකෝ. ඔය තියෙන තනකොලේ පොල් කොලේ ගත්තාම පොල් කොලේ ඉරට්ටුවට සමාන්තර මේ විදිහට මෙන්න මෙහෙම ඇති. මේවට අපි කියනවා සමාන්තර නාරටි කියලා මෙයාට කියනවා. සමාන්තර නාරටි. ත්‍රොන්න අපි පත්‍රයක කොටස් මේ જાතියේ පත්‍ර තියෙනවා. ඒ පත්‍රයේ ස්වභාවය දැලක ආකාරයට නාරටි පිහිටලා තියෙනවා. මෙයාගේ නාරටි දැලක ආකාරයට පිහිටලා නැහැ. එයාගේ නාරටි කොහොමද තියෙන්නේ? ප්‍රධාන නාරටියට සමාන්තරව පිහිදිලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ ගත්තේ තියෙන ශාක පත්‍රවල මේක හොඳට දකින්න ලැබෙනවා. එහෙනම් අපි මාතෘකාව ලියනවා ශාක පත්‍ර විවිධත්වය කියලා ලිව්වේ. ඊපස්සේ ලියන්න මාතෘකාව ශාක පත්‍රයක කොටස් හඳුනා ගැනීම. ශාක පත්‍රයක කොටස් හඳුනා ගැනීම. ඔන්න බලන්න ඔය අපි දකින්නේ මේ ජාලාකාර නාට්‍ය වින්‍යාසයක් වෙන පත්‍රයක්. ඒකේ ඔන්න කොටස් හඳුනා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් ඔක දිහා බලලා නිකන් ලකුණු කරන්න හිතින් වෘන්තය මොකද්ද? ප්‍රධාන නාරටිය මොකද්ද? පත්‍ර තලය මොකද්ද? පත්‍ර ධාරය මොකද්ද? ඉතින් ගියාට පස්සේ ශාඛා නාරටි මොනවද? ඒ ආදී වශයෙන් මතක් කර ওই රූපේ බලාගෙන නම් කරන්න බලන්නක් ගාලා ඔක නම් කරන්න හිතෙන් පින්තූර අඳින්න දෙයක් නැහැ හිතෙන් නම් කරන්න වෘන්තය දැන් නම් කරන්න ඊගාව පත්‍ර තලය හිතෙන් නම් කරන්න කොතනද කියලා හිතා ගන්න. එතකොට ඊළඟට මොනද වෙලා තියෙන්නේ? පත්‍ර ධාරය ඉතින් හිතා ගන්න, පත්‍ර අග්‍රය ඉතින් හිතා ගන්න, ඊවර්ෂේ ප්‍රධාන නාරටිය ඉතින් හිතාගත්තා, ශාඛා නාරටිය ඉතින් හිතා ගන්න. දැන් ඊට පස්සේ අපි මේකම බලමු මේකට ආදේශ කරන්න. එහෙනම් මෙන්න ඔයාලා හිතින් හිතාගත්තද බලන්න මෙතන වෘන්තය කියලා හිතුවද බලන්න. ඊළඟ මෙතන මේ කොටස පත්‍ර තලය කියලා හිතුවද කියලා බලන්න. මේක පත්‍ර ධාරය කියලා හිතුවද කියලා බලන්න. මෙතන අග්‍රය කියලා හිතුවද කියලා බලන්න. ප්‍රධාන නාරටි කියලා මේක හිතුවද කියලා බලන්න. ශාඛා නාරටි කියලා මේක හිතුවද කියලා බලන්න. එහෙම හරිනම් දැන් හොඳයි. අපි ඊළඟට බලමු ඊළඟ කාරණාවට යන්න. හොඳයි බලන්න. දැන් ඔය පේන්නේ මොනවාද? ඔන්න අර අපි කියාපු ඊළඟ ආකාරය සිහින් දිගටි ස්වභාවයක් තියෙන නාරටි සමාන්තරව පිහිටලා තියෙන පත්‍ර තමයි තියෙන. ඔය අපි දකින්නේ ඒ නාරටි ටික තමයි සිහින්ව තියනවා පේන්න තියෙන්නේ. එවනම් ඔන්න ඒ කාරණාව හරි සුදු පාටට වාගේ කොළ පාට පසුබිමේ ඒ කාර්යකා පේන්නේ. ඒ සමාන්තර වූ නාරටි ටික තමයි පේන්නේ. හොඳයි එහෙනම් අපි දැන් චූටි වෙලාවක් තුල මාතෘකාව ලියන්න තියෙන පත්‍රේ කොටස් හඳුනා ගැනීම කියලා. දැන් අපි එහෙනම් තා ඉක්මනට පින්තූරේ අඳින්න. තා ඉක්මනින් පින්තූරේ අඳින්න.
හොඳයි දැන් ලියලා අවසන් නැති කියලා විශ්වාස කරනවා පහේ පන්තිට වඩා පොඩ්ඩක් ඉක්මනට වැඩ කරන්න පුරුදු වෙන්න ඉන්න මේකෙදී මේ කොටස් විශේෂම කතා කරන්නේ දර දෙබෙදුන් සුචි කියන මාතෘකාව සඳහා ඉලක්කගත කරගෙන ඒ වගේම දැන් අපි තව කොටස් තියෙනවා ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳ අපි ශාකවල විශේෂිත ලක්ෂණ කතා කරලා තියෙනවා සතුන්ගේ ලක්ෂණ කතා කරන්න තියෙනවා ඊට පස්සේ අපි අවසානයේ පොදුවේ කතා කරනවා ජීවීන්ගේ ලක්ෂණ මොනවාද කියන එක ඒ මාතෘකාව පෙළපොතේ තියෙන පොඩක් ඉස්සරහින් ඒක පොඩක් අපි පිටිපස්සට තියලා තමයි කතා කරන්නේ ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳ නමුත් ඒක අපි දැන් ශාකය යටතේ ශාකවල ලක්ෂණ කතා කරලා තියෙනවා සතුන් යටතේ අපි සතුන්ගේ ලක්ෂණ කතා කරන්න නියමිතව තියෙනවා මේ ශාක කොටස් ටික තමයි ඉවර කරගෙන යන්නේ ශාකවල විවිධත්වයන් ගැන කතා කරලා දැන් අපි මුල් වල විවිධත්වය කඳේ විවිධත්වය වගේ කතා කරානේ දැන් අපි කතා කරන්නේ මොනවද පත්‍රවල විවිධත්වය පිළිබඳව තමයි සාකච්ඡා කිරීම කරන්නේ හොඳයි එහෙනම් අපි ලිව්වා මාතෘකාව පත්‍රවල විවිධත්වය කියලා ඊට පස්සේ පත්‍රයේ කොටස් හඳුනා ගැනීම කියලා මාතෘකාවල මේ පිටු දෙක ඇඳා මේකට මුකුත් සටහනක් ලියවෙන්නේ නැහැ ඊගාවට තියෙනවා මාතෘකාව ලියන්න පත්‍ර නාරටිවල ස්වභාවය අනුව පත්‍රයේ නාරටිවල ස්වභාවය අනුව පත්‍රයේ නාරටිවල ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය නාරටිවල ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය දැන් මෙතන තියෙනවා මොකද්ද එකක් තමයි දැලක් වගේ පත්‍ර තියෙන එකක් තියෙනවා ඊගාවට සමාන්තර ආකාරයේ නාරටි තියෙන පත්‍ර හරි එහෙනම් අපි ලියමු පත්‍ර විවිධත්වය කියලා ලිව්වා ඊට පස්සේ අපි වගුවක් විදිහට හදාගමු මේ ආකාරයට වගුවක් ඕනේ අපි මෙහෙම කරන්න නාරටි ජාලාකාර ආකාරය ගන්නා නාරටි ජාලාකාර ආකාරය ගන්නා පත්‍ර වශයෙන් හා නාරටි සමාන්තර ආකාරයේ පත්‍ර වශයෙන් විවිධත්වයක් තිබීම දැන් මේකේ පින්තූර මේ පින්තූරෙම තමයි අඳින්න තියෙන්නේ ඒ පින්තූරේ උඩින් තියෙන නිසා ආයිම දින්නම ලොකු වමනාවක් නැහැ පස්සේ එතෙන්ට ওই හැඩ තියෙන පින්තූර දෙකක් ලෙව්වත් කමක් නැහැ ඒකට ඉඩ තියලා නැත්නම් අඳිනවා නම් අඳින්න පස්සේ ඉඩ තියලා අපි අනුමාත්‍රකාව ලියමු ජාලාකාර නාරටි සහිත ශාක පත්‍ර තිබෙන ශාක වර්ග ජාලාකාර නාරටි තිබෙන ශාක පත්‍ර සහිත ශාක හොඳයි එහෙනම් අපි චූටි වෙලාවක් දෙන්නම් ඔයගොල්ලෝ පරිසරය දැකලා තියෙනවා දැලක ආකාරයේ තියෙන පත්‍ර දැන් මම ගේන්න කියපු අය අතරේ දෙන්නෙක් ඉන්නවා මම මෙතන පෙන්නුවා පත්‍ර කිහිපයක් මම ඕනනම් ආයෙම එක බලා ගන්න සලස්වන්නම් ඔයගොල්ලොන්ට
ඔන්න එහෙමනම් ඔයාලට පේනවා ජාලාකාර නාට්‍ය තියෙන ශාක පත්‍රයක් මොනවාද බෝ ශාක පත්‍රය දැන් ඔයගොල්ලෝ අතේ තියනවා ඊළඟට මොනවාද කොස් කොලයක් තියෙනවා ඒ වගේම වද කොලයක් ගත්තම වද කොලයක් ඇති ඊට අමතරව බලන්න දැලක විදියට නාට්‍ය තියෙන ඒවා ඉතින් ගොඩාක් ලියන්න පුළුවන් ඔය තුනට අමතරව තවත් හතරක් පහක් ලියන්න බලන්න ඉක්මනට හොඳයි බලමු අපි එහෙමනම් මොනවද ලියලා තියෙන්නේ කියලා ඒ අනුව එකක් ලියලා ඇති ඔයගොල්ලෝ අඹ ලියන්න පුළුවන් දෙල් ලියන්න පුළුවන් ඒ වගේම ගහල හබරල මඤ්ඤොක්කා බටු මිරිස් තක්කාලි ඒ වගේම වැටපොළු පතෝල කරවිල එන්න මේ වගේ ඒවා ගොඩාක් තියෙනවා සමාන්තර නාටි ජාලාකාර නාටි තියෙන පත්‍ර දැලක ආකාරයේ පත්‍ර තියෙන ඒවා ඒ ආකාර විශාල ප්‍රමාණයක් තියෙනවා දැන් ඊගාවට අපි යන්න හදන්නේ ඊළඟ මාතෘකාව ලියන්න සමාන්තර නාට්‍ය වින්‍යාසයක් සහිත පත්‍ර ඇති ශාක සඳහා උදාහරණ සමාන්තර නාට්‍ය වින්‍යාසයක් ඇති පත්‍ර සහිත ශාක සඳහා උදාහරණ සිහින් දිගටි ස්වභාවයක් ගන්න සමාන්තර නාට්‍ය තියෙන පත්‍ර තියෙනවා ඒවයි ඊට ඒ පත්‍ර තියෙන ගස් තමයි පිළියන්නේ තියෙන්නේ හොඳයි දැනටමත් එකක් ඔයගොල්ලෝ ගාව තියෙනවා සමහරට පොල් කොලයයි තන කොලයයි දෙකම ගෙනාව නම් දෙකක් තියෙනවා ඔයගොල්ලෝ ගාව හොඳයි තවත් තුනක් හතරක් ලියන්න බලන්න හොඳයි බලමු අපි එහෙමනම් මේ සමාන්තර නාට්‍ය තියෙන පත්‍ර මොනවද කියලා අපි දෙකක් ලියලා තියනවානේ මේ පොල් කොලය තන කොලය ඊළඟට බලන්න ගුණ ගෙවල් තියනවා නම් යාස්තුව තියනවා නැත්නම් දැකලා තියනවා නම් බඩ ඉරිඟු වලත් ওই විදිහට සමාන්තර තියෙනවා උවක් බලන්න ඒත් සමාන්තරයි උවක් ඔයගොල්ලෝ ඒවා ලියලා තියෙනවද කියලා බලන්න උවක් ඒ වගේම තල් කොලයක් දැකලා නැත්නම් ඉස්සරහට දැකපු දවසක බලන්න නැත්නම් ඔය අන්තර්ජාලයෙන් සර්ච් කරලා බලන්න පුළුවන් තල් කොලයක ස්වභාවය තල් කොලයක කොහොමද තියෙන්නේ ඔය අපි කියන ආකාරයේ සමාන්තර නාටි වින්‍යාසයක් තල් ඊගාව තියෙනවා ඉඳි රට ඉඳි ඒවා එක්කම සමාන්තර තියෙන්නේ ඊගාවට ලංකාවේ තියෙනවා ගත්තොත් අපි උණ බට මේවා එක්කම මොනවාද සමාන්තර නාට්‍ය වින්‍යාසයක් තියෙනවා එහෙනම් අපි එකක් කියන්න පුළුවන් උණ බට පොල් වක් තල් කිතුල් ගන්නත් පුළුවන් මේකට කිතුල් එබනම් ඔන්න අපි නාරටි වල ස්වභාවය අනුව ශාකවල වෙනස්කම් ශාකවල විවිධත්වය අපි අඳුරගන්නවා විවිධත්ව දෙකක් තියෙනවා එකක් තමයි මොකද්ද
ජාලාකාර නාරික තියෙන පත්‍ර ස්වභාවයක් තියෙනවා. ඊගාවට තියෙනවා මොනවාද? සමාන්තර නාරික තියෙන ස්වභාවයේ පත්‍ර තියෙනවා. ඊගාවට බලමු අපි පත්‍ර ධාරයේ ස්වභාවය අනුව පත්‍ර තලයේ ස්වභාවය අනුව අපි බලමු පත්‍ර විවිධත්වය වෙන මාතෘකාව ලියන්න. පත්‍ර තලයේ ස්වභාවය අනුව පත්‍ර තලයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය. පත්‍ර තලයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය. ඒතර ඔන්න බලන්න ඔය තියන්නේ ඔය අපි කියපු ආකාරයේ බෙදිච්ච පත්‍රයක් තියෙනවා. කතුරු මුරුංග වගේ පත්‍රයක් තියෙන්නේ. ඊළඟ බෝක් පත්‍රය තියෙනවා. බෝක් පත්‍රයේ තලය බෙදී ගිහිල්ලා නැහැ. ඒතර නොබෙදුණු පත්‍ර තලය අපි කියනවා සරල පත්‍ර තලයක් කියලා. බෙදිලා ගියපු පත්‍ර තලය කියනවා අපි මොනවාද? සංයුක්ත පත්‍ර තලයක් කියලා කියනවා. ඒක සංකීර්ණ කර්ම හයට උමනාන්නේ. ඒතර මොකද්ද? පත්‍ර තලය නොබෙදුණු සහ පත්‍ර තලය බෙදුණු පත්‍ර සහිත ඡාක විදියට අපිට උන්න මේ ලෝකයේ තියෙන ඡාක වර්ග කරන්න පුළුවන්. පත්‍ර තලය බෙදීලා ගියපු අයයි පත්‍ර තලය බෙදිලා නැති අය. ඒතර එමන අපි ලියමු ඊගාවට ටක් ගාලා පත්‍ර තලයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය ලියන්නේ කියලාට පත්‍ර තලයේ නොබෙදුණු පත්‍ර තලයේ නොබෙදුණු පත්‍ර තලයේ නොබෙදුණු වරහන් ලියන සරල වරහන් වහන්න සරල ශාක පත්‍ර හා පත්‍ර තලය බෙදුණු පත්‍ර තලය බෙදුණු පත්‍ර තලය බෙදුණු පත්‍ර තලය බෙදුණු වරහන් ලියන්න සංයුක්ත වරහන් වහන්න සංයුක්ත බෙදුණු පත්‍ර වශයෙන් ශාක පත්‍ර විවිධත්වයක් දැක්වීම ශාක පත්‍ර විවිධත්වයක් දැක්වීම ශාක පත්‍ර විවිධත්වයක් දැක්වීම ශාක පත්‍ර විවිධත්වයක් දැක්වීම දැන් එමනම් මේ පැත්ත ලියනවා පත්‍ර තලය නොබෙදුණු පත්‍ර මෙතන ලියනවා මොනවාද? පත්‍රය මෙතන ලියනවා පත්‍ර තලය බෙදී ගිය පත්‍ර තලය බෙදී ගිය පත්‍ර. ඉවරයි ආදි වශයෙන් අපි පින්තූර දෙක අඳිමු. යටින් උදාහරණ ලියන්න ඉඩ තියාගන්න. යටින් උදාහරණ ලියන්න. ඉතින් තවම අපේ 6 පන්තියට සම්බන්ධ වුණේ නැති ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්නවා නම් ඒ හැමෝම දැනුවත් කරලා 0.76 119යි 45යි 43 කියන අංකෙට ඔයගොල්ලෝගේ නම ඒ වගේම මේ අවුරුද්දේ ඉගෙන ගන්න පන්තිය 6 ශ්‍රේණිය වගත් සටහන් කළා WhatsApp message එකක් එවන්න. එතකොට එතෙන්දී පිටබැදර higher study එකට එන දරුවන්ට එක higher study කියලා සටහනක් දැම්මට කමක් නැහැ. අකුරැසි විද්‍යාශ්‍රයකටම එන්න බලාපොරොත්තු වෙන දරුවෝ ඉන්නවා නම් එතන දාන්න විද්‍යාශ්‍රී අකුරැසි කියලා. ඊගාට වැලිපිටියේ සයන්ස් කොලෙජ් එකටම එන්න අපේක්ෂාව තියෙන දරුවෝ ඉන්නවා නම් ඒ අය සයන්ස් කොලෙජ් කියලා දාන්න. එහෙම නැතුව කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් ලංකාවේ ඕනම තැනක ඔන්ලයින් සම්බන්ධ වෙන්න එයාලා 9යි පන්තියයි එක්ක ඔන්ලයින් කියලා සටහන් කළා
එවන්න. ඒ ආකාරයට අපිට පන්තිය පාත්වගෙන යන බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දරුවෙක්ම සම්බන්ධ වෙලා ඒක කරගෙන යන්න. ඉතින් මේ පාඩමට සම්බන්ධ වෙන අද දවසේ හැම දරුවෙක්ම යාළුවෝ දැනුවත් කරන්න දැනුවත් කළා මම කියපු අංකෙට 076යි 119 45 43 කියන අංකෙට WhatsApp message එකක් එවන්න කියලා කිව්වා. එහෙම නැත්නම් මොනවාද 0.77යි 6යි 955යි 134 අංකෙට කතා කරලා මට තොරතුරු ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ දෙආකාරයෙන්ම ඔයගොල්ලන්ට පන්ති ලියාපදිංචිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යම් දවසක පිළිබැද්දර හයි ස්ටඩි එකට අකුරැසි විද්‍යාශයකටම පැලිපිටිය සයන්ස් කොලෙජ් එකටම ඇවිල්ලා ඉගෙන ගන්නා දවස වෙනතුරු අපි මේ ආකාරයටම වීඩියෝ තාක්ෂණයත් එක්කලා පන්ති ඉස්සරහට කරගෙන යනවා. උදා ඉක්මනට පින්තූර දෙක අඳින්න ඇදලා අපි උදාහරණ ලියමු.
හොඳයි එහෙනම් අපි බලමු උදාහරණ ශාක ලියන්න දැන් වෙලාව මදි නම් කරන්න තියෙන වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා ඔයාලා පින්තූරය අඳින්න ඊට පස්සේ වීඩියෝ එක යන්න සලස්සලා පාඩම ඉස්සරහට යන්න පුළුවන් හොඳයි එහෙනම් අපි අනුමාත්‍රකාව ලියන්න පත්‍රතලය බෙදී නොමැති පත්‍රතලය බෙදී නොමැති වරාය ලියන්න සරල වරාන් වහන්න සරල පත්‍රතලය බෙදී නොමැති වරාය ලියන්න සරල කියලා වරාන් වහන්න බෙදී නොමැති ශාක පත්‍ර තිබෙන ශාක ප්‍රභේද ශාක වර්ග හොඳයි උඩි වෙලාවක් දෙන දැන් ඔයගොල්ලෝගේ අතේ තියෙනවා සරල පත්‍ර කීපයක් බෙදිලා ගියේ නැති පත්‍ර කීපයක් ඔයගොල්ලෝ ගාව තියෙනවා හොඳයි උඩි වෙලාවකදී හතර පහක් ලියන්න බලන්න දැන් සමහරවිට මෙන්න මෙහෙම පත්‍රයක් තියෙන්න පුළුවන් මෙන්න මේ විදිහේ පත්‍රයක් මේ විදිහේ පත්‍රයක් තියෙන්න පුළුවන් ඔය විදිහේ මේකත් මොකද වෙලා තියෙන්නේ මේකත් සරල පත්‍ර ගණන් තමයි වැටෙන්නේ මොකද සම්පූර්ණ පත්‍රතලයේ බෙදලා වෙන් වෙලා නැහැ සම්පූර්ණ බෙදලා වෙන් වෙලා නැහැ ඒ නිසා මේක දැන් මඤ්ඤොක්ක වගේ ගත්තාම එහෙම සම්පූර්ණ බෙදලා වෙන් වෙලා නැහැ ඒ නිසා මේ වගේ ගතියක් පෙන්වුණාට මඤ්ඤොක්කවල මේ සම්පූර්ණ බෙදලා නැහැ ඔයගොල්ලෝ මඤ්ඤොක්කල කරගෙන බලන්න ඒක නිසා මේ මඤ්ඤොක්ක වාගේවා බෙදීමක් වගේ පෙන්වුවට ඒගොල්ලෝ නොබෙදුණු පත්‍රතල සාහිත්‍යයට තමයි වැටෙන්නේ ඒක නිසා මේකත් මතක තියාගෙන කරන්න හරි එහෙනම් අපි මොනවාද අන්න ලියන්න පුළුවන් අපි දැන් අපේ තියෙනවා කොස් කොලය ලියන්න පුළුවන් කොස් ඊගාවට ලියන්න පුළුවන් වද කොලයක් නේ වද කොලය ඊගාවට බෝ කොලය ඊළඟ මඤ්ඤොක්ක ලියන්න පුළුවන් ගහල හබරල ඒ වගේ වක් කොමුණාද සරල පත්‍ර විදිය තමයි ගැටෙන්නේ හරි ගොඩාක් ලියන්න පුළුවන් ඔයගොල්ලෝ පරිසරයෙන් හොයලා පස්සේ එහෙම සරල පත්‍ර එකතුවක් හදාගන්න වෙල්ලා හරි ගැස්ස ගන්න පුළුවන් නේ ඊගාවට අන්න ලියන්න මාතෘකාව පත්‍රතලය බෙදී ගිය වරහන් ලියන්න සංයුක්ත මෙන්න සංයුක්ත ලියන විදිය සංයුක්ත පරම්වහන්න පත්‍ර තිබෙන ශාක සඳහා උදාහරණ උදායි මේ විදිහට බෙදිච්ච පත්‍ර තියෙන ශාක වර්ග පහක් විතර ලියන්න බලන්න. හරි සරලව ලියන්න පුළුවන්. තම පින්තූර පෙන්නුවත් එක්ක ඒ වයිදිත් මම ශාකයක් එහෙම කියවුණා. විද්‍යාව ඉතාම හොඳ මට්ටමින් කරගන්න මොකද හරි ආස හිතන විෂයක් විදිහට යන්න පුළුවන්නේ. ඒක නිසා ඔය ප්‍රැක්ටිකල් එක යනකොට මොනි මේක කරගන්න පුළුවන්. ඒ මොකද විද්‍යාව ඉතාම වැදගත් විෂයක්. ඉස්සරහට කරන්න තියෙන හැම විෂයකදීම
විද්‍යාව තාම වැදගත් වෙනවා. ගණිතය හා සමතත්වයේම තියලා විද්‍යාව කරගන්න ඕනේ. විද්‍යාව දෙවෙනි තැනක් කියන්න බෑ. ගණිතයේ විද්‍යාව දෙක පළවෙනි තැන කියලා අනෙක් විෂයන් කරගෙන යන්න ඕනේ. හොඳයි. එබනම් බලන්න ඔයගොල්ලෝ ලියාපුවා මොනවද කියලා මතන උපරාමයේ පෙන්වා දී කිව්වා කතුරු මුරුංගා. කතුරු මුරුංගා අපිට ලියන්න පුළුවන්. ඊළඟ බලන්න නිදි කුම්භාවල. නිදි කුම්භාවලත් එහෙම තියෙනවා. මකුලතවල මේ ආකාරයට බෙදිලා තියෙනවා මකුලතවල. ඊළඟ කරපිංචාවල බෙදිලා තියෙනවා. කරපිංචාවල. ඊගාවට මාර තෝර ඒ වගේ වගේ මේක බෙදී ගිහිල්ලා තියෙනවා. බෙදිලා තියෙනවා. ඒ බෙදිලා ඇතුලේ උඩි පත්‍ර වලට කියන අපි පත්‍රිකා කියලා කියනවා. දැන් ලොකුවට වමනා කරන්නේ. හොඳයි ඊට පස්සේ අපි මාතෘකාව ලියනවා පත්‍ර අග්‍රයේ ස්වභාවය අනුව පත්‍ර අග්‍රයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය පත්‍ර අග්‍රයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය ඔන්න ඔයගොල්ලන්ට පේනවා මොකද්ද වෙලා තියෙන්නේ පත්‍ර අග්‍රයේ ස්වභාවය අනුව තියෙන වෙනස්කම ඒ අනුව මොකද වෙලා තියෙන්නේ ඔන්න පත්‍ර අග්‍රය උල් හැඩැති පත්‍ර තියෙනවා ඒ වගේම පත්‍ර අග්‍රය රවුම් හැඩැති පත්‍ර තියෙනවා පයින් අපි ලියමු පත්‍ර අග්‍රය යටදී ලියන්න පත්‍ර අග්‍රය උල් හැඩැති සහ පත්‍ර අග්‍රය උල් හැඩැති සහ පත්‍ර අග්‍රය රවුම් හැඩැති පත්‍ර අග්‍රය රවුම් හැඩැති ශාක පත්‍ර වශයෙන් විවිධත්වයක් පැවතීම ශාක පත්‍ර වශයෙන් විවිධත්වයක් පැවතීම ශාක පත්‍ර වශයෙන් විවිධත්වයක් පැවතීම උදයි දැන් ටක් ගාලා පින්තූර එක අඳින්න ඒ ඇඳලා උල් හැඩැති යටින් අපි ලියමු උදාහරණ ශාක කීපයක් මාතෘකාවක් ලියලාම ලියමු දැන් පත්‍ර දෙක අඳින්නකෝ මොනවද කියන එකත් කතා කරමු. ඔයගොල්ලෝ පරිසරයෙන් දන්නවා දැකලා තියෙනවා.
හොඳයි එහෙනම් අපි පින්තූර දෙකට යටින් ලියමු ලියන්න පත්‍ර අග්‍රය උල්හැඩ ඇති පත්‍ර සහිත ශාක වර්ග හොඳයි මම පොඩි වෙලාවක් දෙන්නම් ඔගොල්ලෝ ලියන්න බලන්න මේ පත්‍ර අග්‍රය උල්හැඩයක් ගන්න පත්‍ර තියෙන ශාක 5ක් 6ක් ලියන්න දැන් ඉක්මනට කරන්න බලන්න හොඳයි බලන්න මොනවද ලිව්වේ කියලා. දැන් ඔයගොල්ලෝ ගෙනාපු වදකොළේ ගෙනාන වදකොළෙත් අග්‍රය උල්හැඩ ඇති. කොස්කොළෙත් සමහර කොස්කොළ තියෙනවා මේක රවුම් හැඩයක් තියෙනවා සමහරලාට අපිට උල්හැඩ ඇති ස්වභාවයේ කොස්කොළක් තියෙනවා. සමහර ඒවා රවුම් හැඩෙත් තියෙනවා. ඉතින් නිසා අපි පොඩ්ඩක් කොස්වල සමහර ඒවායේ උල් තියෙන සමහර ඒවා රවුම් නිසා ඒක නොලියා පින්නු. පැහැදිලිවම රවුම් තියෙන ඒවා තියෙනවා මේ උල් තියෙන ඒවා තියෙනවානේ. දැන් මකුලත ගත්තොත් ඒගොල්ලෝගේ පත්‍ර උලයි අග්‍රේ උලයි. බෝ උල් පත්‍ර තියෙන්නේ. බලන්න බතල ඒ වගේම වද ලිව්වා අපි ඊගාවට මිරිස් අග්‍රය උල් හැඩ ගතියක් තියෙන්නේ. බුලත් ගම්මිරිස් එන්න මේ ආකාරයේ පත්‍ර තියෙනවා උල් හැඩයක් තියෙනවා. ඊළඟ තෘණ වර්ගවල තනකොළ වර්ගවල ඒත් උල් හැඩ ඇති. පොල් කොළවල උල් හැඩ ඇති තියෙනවා. පොල්. හොඳයි ගෝයන් කොළවලත් උල් හැඩයක් තියෙනවා. ගොඩාක් ලියන්න පුළුවන්. වැඩිපුරම කියන්නේ මොන ගහන්නේ උල් හැඩ ඇති පත්‍ර තියෙනවා. ඊගාවට අපි ලියනවා මාතෘකාව ලියන්න පත්‍ර අග්‍රය රවුම් හැඩ ඇති පත්‍ර සහිත ශාක ප්‍රභේද ශාක වර්ග හොඳයි අග්‍රය රවුම් හැඩ ඇති කොළේ රවුම් කොළ තියෙනවා බලන්න උත්සාහයක් දරන්න ලියන්න රවුම් ගතියක් තියෙන පත්‍ර අග්‍රය රවුම් හොඳයි ලියලා අවසන් නැති බලමු අපි රවුම් ඒවා අපි මීට කලින් අර පාඩමකදී රූපරාමුවක් බැලුවා නෙළුම් බලන්න නෙළුම් කොලේ කල්පනා කරලා බලන්න දැකපු රූපරාමුවක් මතක කරගෙන මොකදලා තියෙන්නේ නෙළුම් කොලේ රවුම්
එහෙනම් ඔන්න අග්‍රේ රවුම් පත්‍රයකට උදාහරණයක්. පැහැදිලි උදාහරණයක් නෙළුම්. නෙළුම් වගේම බලන්න ජලයේ හැදෙන ඕලු මානෙල් වගේ ශාක පත්‍ර තියෙනවා. එව්වත් මොදලා තියෙන්නේ ඔන්න රවුම් අග්‍ර තියෙනවා. රවුම් අග්‍ර. ඊගාට බලන්නකෝ අර අක්කපාන කියලා ශාකයක් තියෙනවා. ඒකේ කොලේ අග්‍රේ උල් නෑ රවුම් ගතියක් තියෙනවා. අක්කපාන. ඊගාට බලන්න ගොටු කොළ කල්පනා කරන්න. ගොටු කොළ වලත් එහෙමයි. තව જાතියක් තියෙනවානේ ඕප්ප කොළ කියලා වර්ගයක්. ඒකෙත් අග්‍රස්තේ රවුම් ගතියක් තියෙන පත්‍රේ පුරාම. ඊගාට අපි වෙරළ තීරයට ගියපුවාම වෙරළ තීරයේ තියෙනවා මේ වැල් වර්ගයක්. අපි කියන බින් තඹුරු කියලා කියන්නේ. ඔගොල්ලෝ බලන්න මේ වැල් වර්ගේ තද කොළ පාටට උරු කොළ තියෙන්නේ දම් පාට මලක් පිටෙනවා. මෙන්න මේ බින් තඹුරු වල ඔය කියන අග්‍රය පත්‍රයේ අග්‍රය රවුම් ගතියක් තියෙනවා. එහෙනම් උන්න බින් තඹුරු. අපි එමනම් උන්න ඒ කාරණාව හරි. පස්සේ අපි කතා කරනවා මාතෘකාව පත්‍ර ධාරයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය. පත්‍ර ධාරයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය. හොඳයි ඔන්න බලන්න මම පත්‍ර දෙකක් ඇඳලා තියෙනවා මෙතන. එක පත්‍රයක ධාරයේ විදිය ඔයගොල්ලන්ට පේනවා. මොනවද පේන්නේ? පත්‍රයේ ධාරය දැති නැහැ. දැති ගතියක් නැති එන පත්‍ර ධාරයක් තියෙනවා. අනිත් එකේ බලන්න පත්‍ර ධාරයේ දැති ගතියක් තියෙනවා. දැති ස්වභාවයක් තියෙනවා. මනම් උන්න මේකට අපි කියනවා සුමට පත්‍ර ධාරය. ඒකට අපි කියනවා දැති සහිත පත්‍ර ධාරය. එන අපි පත්‍ර ධාරයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය කියලා මාතෘකාව ලිව්වේ. දැන් එහෙමනම් අපි ලියනවා අනුමාතෘකාව පත්‍ර ධාරය දැති නොමැති සහ දැති පත්‍ර ධාරයේ දැති නොමැති සහ පත්‍ර ධාරයේ දැති සහිත පත්‍ර ධාරයේ දැති සහිත පත්‍ර ධාරයේ දැති නොමැති සහ පත්‍ර ධාරයේ දැති සහිත පත්‍ර ධාරයේ දැති සහිත වශයෙන් පත්‍ර විවිධත්වයක් පැවතීම. පත්‍ර විවිධත්වයක් පැවතීම. පත්‍ර විවිධත්වයක් පැවතීම. දැන් එමනම් අපි පින්තූර දෙකට අට කරලා අඳිනවා. ඊපස්සේ අපිට තියෙන්නේ උදාහරණ මේකට ලියන්න. හොඳයි මම කරන්නකෝ.
හොඳයි කාලය ඇති කියලා විශ්වාස කරනවා දැන් බලමු අපි එහෙමනම් සෙල්ලා මාතෘකාව ලියන්න සුමට දාර සහිත දාරයක් සහිත සුමට දාරයක් සහිත පත්‍ර තලයක් තිබෙන සුමට දාර සහිත පත්‍ර තලයක් තිබෙන පත්‍ර සහිත ශාක වර්ග පත්‍ර සහිත ශාක වර්ග පත්‍ර සහිත ශාක වර්ග දැන් බලමු අපි එහෙමනම් මොන වගේද කියලා මේ පත්‍ර ඔයගොල්ලෝ ඕන තරම් පරිසරයේ තියෙනවා දැන් ගෙනාපු පත්‍ර අතරේ තියෙනවා ඔය සුමට පත්‍ර තියෙන්නේ සුමට දාරය තියෙන ඒවා බලන්න මොනවද කියලා ටක් ගාලා පහක් විතර ලියන්න හොඳයි අපි තර ලියන්න කිව්වේ ඔයගොල්ලන්ට සුමට දාරයක් තියෙන පත්‍ර මේ මගේ අතේ තියෙනවා සුමට දාරයක් තියෙන පත්‍රයක් මේ තියෙන්නේ කුරුදු කොලයක් තියෙන්නේ ඒත් මේකේ නාරටි පිහිටන විදියත් බලන්න අර ප්‍රධාන නාරටියත් එක්ක මේක තියෙනවා සමාන්තර විදුණු නාරටි කීපයක් ඒකේ නමුත් මේක අර සමාන්තරවම යන නාරටි නෙමෙයි මේකේ තියෙනවා ඊට අමතරව සියුම් නාරටි තියෙනවා දැලකාකාරයට විහිදලා තියෙනවා ඒ නිසා මේක බැලුවාම වර්ධි විදියට ගන්න එපා මේ සමාන්තර නාරටි තියෙන පත්‍රයක් විදියට දාරේ ස්වභාවය ගත්තාම මුදලා තිනන්න දාරේ සුමට වෙලා තියෙනවා ඔයගොල්ලෝ ලියාපු පත්‍ර ඇති ඊට අමතරව මේකක් දාගන්න පුළුවන් මෙන්න මම තව එකක් තියෙනවා මේ තියෙන්නේ තනකොළයක් තියෙන්නේ ඔන්න ඔයාලට හොඳට පේනවා මේ තියෙන තනකොළේ ඒකේ මොකද වෙලා තියෙන්නේ දාරයේ සුමට දාරයේ තියෙන ඊළඟට අර සමාන්තර නාරටි ගතිය පේනවා එhmenan ඔන්න ඒ දෙකම තනකොළ සහ කුරුඳු කියන දෙකත් ඔයගොල්ලෝ ලියාපු උත්තරයට අමතරව මොනවාද සමාන්තර මේ සුමට දාර තියෙන පත්‍ර දෙකක් ඊට පස්සේ බලන්න ඔයගොල්ලෝ ලියපුවා මොනවද කියලා ඔයගොල්ලෝ ලියලා ඇති සමහර විට කොස් කොලේ ලියන්න පුළුවන් අපිට කොස් කොලීලාට නිලුම් කොලේ සුමට දාර තියෙන්නේ ඊගාවට පේර කොලේ ලියන්න පුළුවන් පේර මේ වගේ වයි මොකද වෙලා තියෙන්නේ දාරයේ සුමට ගතියක් තියෙනවා ඊගාවට අපි මාතෘකාව ලියනවා
මොනවද ලියන්නේ දාරස් දැති සහිත ධාරයේ දැති සහිත පත්‍ර තිබෙන ධාරයේ දැති සහිත පත්‍ර තිබෙන ශාක පත්‍ර ඇති ධාරයේ දැති සහිත වූ පත්‍ර සහිත ශාක වර්ග ධාරයේ දැති සහිත වූ පත්‍ර සහිත ශාක වර්ග මාතෘකාව. උදයි පොඩි වෙලාවක් දෙන්නම් ඉක්මනට ලියන්න බලන්න ටක් ගාලා පුළුවන් තරම් ඉක්මන් කරන්න. හොඳයි ඉක්මනින් ලියන්න බලන්න. ඔයගොල්ලෝ ලියපුවට අමතරව මම තව පත්‍ර කීපයක් පෙන්නන්නම් ඉස්සෙල්ලා වගේම. හොඳයි. එමනම් ඔයගොල්ලෝ ලියපුවාට අමතරව බලන්න මෙන්න තව පත්‍රයක් තියෙනවා. ඔයාලට හොඳට පැහැදිලිව පේනවා මේකේ දැති සහිත ගතියක් මේ තියෙනවා කියලා. මේ තියෙන්නේ තේ පත්‍රයක් තමයි තියෙන්නේ තේ කොළයක්. ඒකේ බලන්න දැති ගතිය හොඳින් පේනවා ඇති. දැන් තේ කියන්නේ තොන්න දැති සහිත පත්‍ර තියෙන ශාකයක්. තේ. දැන් ඊගාවට බලන්න මෙන්න තියෙනවා මාතේ තවත් එකක්. මෙන්න තියෙනවා තවත් ශාක පත්‍රයක් තියෙනවා මේකේ බලන්නකෝ. ඒකෙන් මොකද වෙලා තියෙන්නේ අන්න ඒත් දැති තියෙනවා මේක ඇවිල්ලා මේ වල්දුම්කල කියන ශාකය වල්දුම්කල ශාකයේ පත්‍රය තමයි මේ තියෙන්නේ. මම ඔන්න එකක් දැති සහිත පත්‍රයක්. ඊගාට මෙන්න තව එකක් තියෙනවා. තා පැහැදිලිව පේනවා එයාගේ දැති ගතිය පේනවා. මේ තියෙන බෝම්බු කියලා ශාකයක්. බෝම්බු ශාක පත්‍රයක් තමයි මේ තියෙන්නේ බෝම්බු වල. බෝම්බු එකක් තියෙනවා ලියන්න පුළුවන්. ඊගාට මෙන්න තියෙනවා මඤ්ඤොක්ක පත්‍රය. මම කිව්වා මේකත් සරල පත්‍රයක් කියලා. ඔයාලට පේනවා අර පත්‍ර තලය සම්පූර්ණයෙන් බෙදිලා වෙන් වෙලා නැහැ. ඒක නිසා මේක මෙහෙම දැති ගතිය තිබුණාට සරල පත්‍රයක්. එනවා ඔන්න මඤ්ඤොක්ක කියන්නේ දැති සහිත පත්‍රයක්. දැති සහිත පත්‍රයක්. එනවා ඔන්න අපි පත්‍ර ධාරයේ ස්වභාවය අනුව අපි පත්‍ර විවිධත්වය කොහොමද කියලා අපි බැලුවා. දැන් ඊගාවට අපි කතා කරන්න යන්නේ
ඊගාවට පත්‍රයේ වර්ණයේ ස්වභාවය අනුව පත්‍රයක වර්ණයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය වර්ණයේ ස්වභාවය අනුව පත්‍ර විවිධත්වය ගැන තමයි අපි බලන්න හදන්නේ. හොඳයි එහෙනම් ඔන්න ඔයාලට පේනවා මේක පින්තූරයේ ඔයගොල්ලෝ මෙතන පාට කරන්න මම රතු පාට කහ පාට කොළ පාට කියලා තියෙන්නේ. ඒ පින්තූරේ පස්සේ පාට කරන්න මේක හරිත වර්ණ කියන්නේ මොකද්ද? කොළ පාටයි. එමනම් අන්න තියනවා මොනවාද? කොළ පාට පත්‍ර සහිත ශාක තියෙනවා. විවිධ වර්ණ සහිත පත්‍ර තියෙන ශාක තියෙනවා. විවිධ වර්ණ තියෙන. එහෙනම් අපි ලියමු පත්‍රතලයේ වර්ණය අනුව පත්‍ර විවිධත්වය එතන ලියන්න හරිත වර්ණ පත්‍ර ඇති ශාක හා හරිත වර්ණ පත්‍ර ඇති ශාක හා විවිධ වර්ණ සහිත පත්‍ර ඇති විවිධ වර්ණ සහිත පත්‍ර ඇති ශාක විවිධ වර්ණ සහිත පත්‍ර ඇති ශාක වශයෙන් විවිධත්වයක් තිබීම. දැන් එහෙමනම් අපි ටක් ගාලා පින්තූර දෙක අඳින්න ඉක්මනට. පස්සේ අපි උදාහරණ සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් අපි සටහන් කරමු හරිත වර්ණ සහිත පත්‍ර තියෙන ශාකවල උදාහරණ අපි ලියන්න මාතෘකාව ලියන්න පත්‍රතලය හරිත වර්ණ වූ පත්‍ර සහිත පත්‍රතලය හරිත වර්ණ වූ පත්‍ර සහිත ශාක සඳහා උදාහරණ දැන් එතන අපි සටහන් කරමු එහෙමනම් කොළ පාට විතරක් තියෙන කොළ සහිත ශාක. හොඳයි පොඩි වෙලාවක් දෙන්නම් ටක් ගාලා ලියන්න බලන්න.
හොඳයි මොනවාද අපි ලියලා ඇති බුලත් ගම්මිරිස් තව අපි අද පෙන්නපු ඒවා ගොඩාක් ඒවා තිබ්බේ හරිත වර්ණ ඒවානේ තේ උරුඳු වතුපාලු එක්කෝම හරිත වර්ණ අඹ එක්කෝම හරිත වර්ණ ඊගාවට මාතෘකාව ලියන්න විවිධ වර්ණ සහිත පත්‍ර තලයක් ඇති පත්‍ර සහිත විවිධ වර්ණ සහිත පත්‍ර තලයක් ඇති පත්‍ර සහිත ශාක සඳහා උදාහරණ ශාක වර්ග කියලා ලිව්වත් ඇති ශාක වර්ග හොඳයි පාට කොළ තියෙන ගස් කීපයක් ලියන්න බලන්න පාට කොළ තියෙන කේක පාට තියෙන ඒවා හොඳයි බලමු ලියපුවා මොනවාද කියලා ලියලා ඇති පැහැදිලිවම එකක් ක්‍රෝටන් ලියන්න පුළුවන් අපිට ඊළඟට තියෙනවා කෝලියාස් කියන වර්ගය ඒකෙත් විවිධ වර්ණ තියෙනවා කෝලියාස් ඊගාවට තියෙනවා බිගෝනියා කියලා වර්ගයක් විචිත්‍ර පත්‍ර විවිධ වර්ණ තියෙන පත්‍ර තියෙන්නේ බිගෝනියා එන්න මේවා මොනවද වෙලා තියෙන්නේ මේ විවිධ වර්ණ තියෙන පත්‍ර සහිතයි විවිධ වර්ණ සහිතයි සමහර මඤ්ඤොක්ක වර්ගයක් තියෙනවා කොළ පාට කහ පාට තියෙන ඒ වගේ තියෙනවා ඉතින් අපි බහුලව දකින්න ඒවා තමයි ඔය ලිව්වේ මම අපි අද දවසේ කතා කරා මොනවද මේ අපි අවට පරිසරයේ තියෙන ශාකවල පත්‍රවල තියෙන වෙනස්කම් පත්‍රවල වෙනස්කම් මත ශාකවල තියෙන විවිධත්වයේ ශාකවල තියෙන වෙනස්කම් වීම කතා කළේ. දැන් ඊට පස්සේ අපි මාතෘකාව ලියනවා පුෂ්පවල විවිධත්වය. පුෂ්ප කියන්නේ මොනවද? මල්. පුෂ්පවල විවිධත්වය. පුෂ්පවල විවිධත්වය. අපි එහෙමනම් ඒක ගැන කතා කරන්නේ ඊළඟ මාතෘකාවේ. එහෙමනම් අපි අදින් පාඩම අවසන් කරනවා. අපි අර කලින් කිව්වා මොකද්ද කිව්වේ? අලුතෙන් එන දරුවන්ට පන්ති වල සහභාගී වෙන්න පුළුවන්. අකුරැස්ස විද්‍යාශ්‍රයකට, පිටබැද්දර හයර් ස්ටඩි එකට, වැලිපිටියේ සයන්ස් කොලෙජ් එකට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ සදා ඔයගොල්ලෝ කරන්න ඕන දේ මොනවද දන්නවා? ඔගොල්ලෝ කොහොමද දන්නවා? කරන්න ඕන මොකද්ද? ඔයගොල්ලෝ යාළුවෝ දැනුවත් කරලා මට 0.77යි 6යි 119යි 45යි 43 කියන අංකෙට 9යි මේ අවුරුද්දේ ඉගෙන ගන්න පන්තිය 6 වසර බව. 6 වසරේ යාළුවෝ ඇරෙන්න 6 ඉඳලා 11 දක්වා ඕනම පන්තියකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අක්කලා අයියලා දැනුවත් කරන්න. ඉතින් එතකොට ඒ අයගේ මේ අවුරුද්දේ ඉගෙන ගන්න පන්තියයි හයර් ස්ටඩි නම් හයර් ස්ටඩි බව, විද්‍යාශ්‍රී නම් විද්‍යාශ්‍රී බව, සයන්ස් කොලෙජ් නම් සයන්ස් කොලෙජ් බව සටහන් කරන්න. ඔන්ලයින් සහභාගී වෙනවා නම් ඔන්ලයින් කියලා සටහන් කරන්න. මෙන්න මේ කියන ආකාර හතරටම සහභාගී වෙන්න හැකියාව තියෙනවා. මම අපි අද දවසේ ඔබේ නිවහනෙන් සමුගෙන යනවා. යලිත් ලබන සතියේ අලුත් පාඩමකින් සම්බන්ධ වීමේ අපේක්ෂාව ඇතුව. එhmenan සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා සැමට.